ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ විශේෂ එකක්. බුදුරජාණන් වහන්සේ මිනිස් ලෝකේ උපදිනකොට මේ මිනිස් ලෝකේ අමුතුම පරිසරයක්. මේ මිනිස්සු කුසල් මොනවද? සත්‍ය මොනවද? මොකක්ද ඇත්ත? කික හොයන ගෝසාවක්. බුද්ධිමත් මිනිස්සු ඉපදිලා ජීවිත අවබෝධයට මිනිස්සු මුළු හදවතින්ම යොමු වෙච්ච යුගයක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. අද මා ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්මායු කියන සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා ඒ කාලේ විදේහ කියන ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා 500ක් සමග චාරිකාවේ වඩිනවා. බැස්ස කාලේ විතරයි උන්වහන්සේලා එක තැනක ඉන්නේ. අනිත් මාස 8ෙම චාරිකාවේ වඩිනවා. චාරිකාව වඩිනවා කියන්නේ ධර්මයක් දේශනා කරගෙන ගම්නියම් ගම් පුරා වඩිනවා. එහෙම වඩිද්දී උන්වහන්සේ වැඩියා චාරිකාවේ වඩිද්දී මිථිලා කියලා නගරයක් තිබුණා. මොකද්ද නගරේ? මිථිලා. මිථිලා වල හිටියා බොහෝම ගරුසරුන් ලැබූ වයසක බ්‍රාහ්මණයෙක්. ඒ බ්‍රාහ්මණයාගේ නම බ්‍රහ්මායු. මේ බ්‍රාහ්මණයා හරි උගත්. මේ බ්‍රාහ්මණයාට වයස 120යි. වයස කීයද? 120යි. හරි පඬිතයි. බොහෝම ඥානෙ තියෙනවා. භාෂා දන්නවා. නොඑක් භාෂාවන් දන්නවා. ඒ වගේම මේ මහා පුරුෂ ලක්ෂණ ගැන හොඳට දන්නවා. ඒ කියන්නේ ඒ කාලේ සෑම උගත් මිනිස්සුම ඉගෙන ගත්ත මහා පුරුෂ ලක්ෂණ ගැන. ඇයි මහා පුරුෂ ලක්ෂණ ගැන ඉගෙන ගන්න හේතුව? ඒ කාලේ පැතිරිලා ගියා මේ ලෝකයාව අවබෝධය කරා ගෙනියන්න කෙනෙක් පහළ වෙනවා. ඒ පහළ වෙන කෙනාට කියන්නේ බුද්ධ කියලා. ඒ පහළ වෙන කෙනාට තියෙනවා මහා පුරුෂ ලක්ෂණ 32ක් කියලා මේ සියලු දෙනා මේක පාඩම් කරගෙන ඉගෙන ගත්තා. එහෙම කෙනෙක් පහළ වෙලා තිබුණොත් මේගොල්ලෝ ඉස්සරහම දුවගෙන ගිහිල්ලා බලන්නේ මොනවද? අර මහා පුරුෂ ලක්ෂණ තිබෙනවාද? මේ කාලේ එහෙම එකක් තියෙනවද? මේ කාලේ එහෙම කෙනෙක් පහළ වෙන්න ඉන්නවද? නෑ, මේ කාලේ පහළ වෙන්නේ ඒව නෙමෙයි ආයුධ. ආයුධ පහළ වෙන්නේ. ඊළඟට මොන භයානක එකක් මෙවුන් හදයිද දන්නේ නෑ. මොකක් හදයිද දන්නේ නෑ මෙවුන් කියලා ඔන්න බයෙන් ඉන්නේ. දැන් මේ ඔන්න යුද්ධ බීතියකින් ඇලලී ගින් ඉන්නවා අපි හැමතිස්සෙම. පෑත් දෙකක් එක දිගට වැස්සොත් ඊට පස්සේ බයයි. මොකක් වෙයිද දන්නේ නෑ. නැද්ද එහෙම බයක්? තියෙනවා. මාස දෙකක් එක දිගට පෑවුවොත් ඊට පස්සේ බයයි. මොකක් වෙයිද දන්නේ නෑ. හයියෙන් රතින් එකපත් වුණොත් බයයි. මොකක් වෙයිද දන්නේ නෑ. බලන්න මේ කාලේ ඒ කාලේ තියෙන වෙනස. ඒ කාලේ අර මහා පුරුෂ ලක්ෂණ 32 හොඳට දරාගෙන හිටියා. ඔය අතරේ ඔන්න ආරංචි වුණා ශාක්‍ය වංශ පවුලකින් අභිනිෂ්ක්‍රමණය කරපු ශාක්‍ය කුමාරයෙක් යම්කිසි අවබෝධයක් ලැබලලු. ඒ ශාක්‍ය කුමාරයා විශේෂ ශ්‍රමණ පිරිස් පිරිවරාගෙන දැන් ගම්නියම් ගම් පුරා වඩිනවලු. ආන්ගේ ශාක්‍ය කුමාරයා ඒ ශ්‍රමණේක් වුණාට පස්සේ ඒ ශ්‍රමණයන් වහන්සේට කියනවා මොකද්ද කියන්නේ? බුද්ධ කියලා කියනවා.
ඒ ශ්‍රමණයන් වහන්සේගේ ගුණ මේවලු ඔන්න මිනිස්සු අතරේ පැතිරිලා ගියා. මොනවද ඒ ගුණ? උන්වහන්සේ රහතන් වහන්සේ නමක්ලු. ඒ කිව්වේ අරහං ගුරුවරයෙක් නෑලු. සම්මා සම්බුද්දයි. අවබෝධය තුල ජීවත් වෙනවලු. විද්‍යාචරණ සම්පන්නයි. නිවන් මඟක් හොයාගෙන ඒ නිවන් මඟ සම්පූර්ණ කරගත්තු කෙනෙක්ලු. සුගතෝ. ලෝකේ රහස් නැහැලු උන්වහන්සේට. ලෝක විදු. උන්වහන්සේට පුළුවන්ලු ඕන කෙනෙක් අවබෝධයේ කරා යන්න හික්මවන්න. අනුත්තර පුරුෂ ධම්ම සාරති. උන්වහන්සේ තමයි දෙවියන්ටයි මිනිසුන්ටයි නිවන් මඟ පෙන්වන්නේ. සත්තා දේ මනුසාලං. උන්වහන්සේට පුළුවන්ලු අවබෝධ කරගත්තු දේ ඒ විදිහටම අනිත් අයට කියලා දෙන්න. බුද්ධ හරි පින්වන්ත කෙනෙක්ලු. භගවා ඔන්න පැතිර ගිහිල්ලා. මොකද්ද මේ පැතිර ගිහිල්ලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ අභ්‍යන්තර ගුණය පැතිර ගිහිල්ලා. උන්වහන්සේ මේ දෙවියන් සහිත ලෝකේ තමන් විසින් අවබෝධ කරගත්තු තමන්ගේම ධර්මයක් මේ ලෝකේට කියා දෙනවා. ඉබඳු නිකලස් හිතක් ඇති රහතන් වහන්සේ නමක් දකින්න නැත්නම් කොයිතරම් හොඳද කියලා මිනිස්සු ඔන්නේ යනවා බලන්න. ඉතින් බ්‍රහ්මායු කියන අර වයසක බ්‍රාහ්මණයාට එයාට වයස කීයද? 120යි. ඒ වයසක බ්‍රාහ්මණයට දැන් ආරංචි වුණා. එයාගේ හරි දක්ෂ ගෝලියෙක් හිටියා. කාගේද? අර බ්‍රහ්මායුගේ ගෝලියෙක් හිටියා. එයාගේ නම උත්තර. මොකක්ද එයාගේ නම? උත්තර. මේ ගෝලියත් පොඩි වුණාට මහා නුවණ තියෙන කෙනෙක්. මෙයාත් හොඳට දැනුගත් කෙනෙක්. මම කතා කළා. ගෝලයට කතා කළා. උත්තර කතා කළක පුතේ උත්තර මට මේ අලුත් ආරංචියක් ආවා. ඒ තමයි ශාක්‍ය වංශින් කුමාරෙක් මාලිගාව අතර ගිහිල්ලා මහාන විලාලු. ආන්ගේ මහාන වෙච්ච කුමාරයා විශේෂ අවබෝධයක් ලබාගෙනලු. ආන්ගේ විශේෂ අවබෝධයක් ලබාගත්තු මේ ශ්‍රමණයන් වහන්සේට කියනවා බුද්ධ කියලා. ආන්ගේ ශ්‍රමණයන් වහන්සේට මේ ගුණයන් තියෙනවා කියලා මට ආරංචියක් ආවා. මොන ගුණද? අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා මේ ගුණයන් වලින් යුක්තයි කියලා මට ආරංචියක් ආවා. දෙවියන් සහිත ලෝකයාට තමන් විසින් අවබෝධ කරගත්තු තමන්ගේ අවබෝධය දේශනා කරනවාලු. එබඳු රහතුන් දකින්න නැත්නම් කොයිතරම් හොඳද පුතේ? දැන් මෙයා කියන්නේ. කවුද කියන්නේ? බ්‍රහ්මාය කියනවා. කාටද කියන්නේ? උත්තර කියන ගෝලයාට. කොච්චර හොඳද පුතේ? ඊට පස්සේ කියන පුතේ උඹ ගිහින් උන්වහන්සේව බලාපන්. මට ඇවිල ගන්නත් අමාරුයි. උඹ ඵලයන් උන්වහන්සේව හම්බ වෙන්න. ගිහිල්ලා බලාපන් ඒ කියන්නා වූ ගුණ හැබෑ ලෙසම උන්වහන්සේ තුල තියෙනවාද කියලා හොයලා බලාපන් කියලා මේ උපදේශ දුන්නා. එතකොට මෙයා කියනවා ගුරුතුමාණනි ගුරු දේවේනි ඔබ වහන්සේම කිව්වට මං කොහොමද එකපාරට ගිහිල්ලා කෙනෙක්ගේ එහෙම තියනවා කියලා තිබින්නා වූ අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණ තියනවාද නැද්ද කියලා මං දැනගන්නේ කොහොමද? මං හොයාගන්නේ කොහොමද? ඊට පස්සේ කියන පුතේ මං ඔබට උගන්වලා තියෙනවා. මොනවද? මහා පුරුෂ ලක්ෂණ මං ඔබට උගන්වලා තියෙනවා.
දැන් ගිහින් බලාපන් ඒ බුද්ධ කියන ශ්‍රමණයන් වහන්සේට ඒ කියන මහා පුරුෂ ලක්ෂණ ටික තියෙනවාදයි කියලා බලාපන් ගිහින්. කාටද මේ ඉගෙනුවේ? උත්තර කියන ගෝලයාට. කියන පුතේ මේ මහා පුරුෂ ලක්ෂණ තියෙන දෙන්නගෙන නුඹ දන්නවනේව. ඔය මහා පුරුෂ ලක්ෂණ තියෙන කෙනා මහා පුරුෂ ලක්ෂණ තියෙන කෙනා ගිහි ගෙදර රැඳුනොත් මේ ලෝකයේ තුල පහළ වෙන ශ්‍රේෂ්ඨම රාජ්‍ය නායකයා බවට පත් වෙනවා. එයා විශේෂ වාසනා ගුණ 7ක් ලබනවා. ඒ වාසනා ගුණ 7 තමයි එයාට පහළ වෙනවා විශේෂ මණිකක්. මොකද්ද පහළ වෙන්නේ? විශේෂ මණිකක්. මණිකක් පහළ වෙන්න හේතුව මේකයි. දැන් ඔන්න මහා පුරුෂ ලක්ෂණ 32කින් යුක්තව දැන් ඉපදිලා ඉන්නවා. දැන් ඉපදිලා ඔන්න රජ වෙලා ඉන්නවා. දැන් ගිහි ගෙදරනේ. රජ වෙලා ඉන්නවා. දැන් මම කල්පනා කරනවා මේ ස්වභාවයෙන්ම ධාර්මිකයි. ස්වභාවයෙන්ම සිල්ල. ස්වභාවයෙන්ම සිල්ලත් කියන්නේ මොකද? සතුන් මරන්නේ කාටවත් මරවන්නත් බෑ යාලවා. සොරකම් කරන්නෙත් නෑ. සොරකම් කරවන්නත් බෑ. වැරදි කාම සේවනයේ යෙදෙන්නෙත් නෑ. කාටවත් පොළඹව ගන්නත් බෑ. බොරු කියන්නෙත් නෑ. කියවන්නත් බෑ. ඊළඟට ආරක්කු කසීපු බොන්නෙත් නෑ. කාටවත් පොවන්නත් බෑ. මේකට කියන මොකද්ද? ස්වභාවිකෝ පිහිටි සීලය කියලා. ස්වභාවිකෝ පිහිටි සීලය. ඒක තමයි ප්‍රකෘති ස්වභාවය. ඒක වෙනස් කරන්න ලෝකේ කාටවත් බෑ. ආන් ඒ තුල බලවත් වෙනවා. කවුද බලවත් වෙන්නේ? අර සක්විති රජ වෙන්න සුදුසු උත්තමයා. පොයේ දවස්වලට අදටත් මේ ඉන්දියාව තුළ පොයේ දවස්වලට අදත් සාමාන්‍ය මිනිස්සු ඒක විශේෂ දවසකට සලකනවා. අදටත් එහෙමයි. පොයේ දවස්වලට මේ හොඳට මේ සීලය හොඳට ආවර්ජනා කරනවා. ඉතින් මේ එක්තරා පොයකට මෙයා මොකද කළේ? මෙයා කරන්නේ මොකද්ද? සාදුළු තලයට නැගලා කල්පනා කරනවා අද පොයේ දවස. අද පූර්ණිමා පොයේ දවස. පොයේ දවසේ මම මේ මගේ සීලය ආවර්ජනය කරනවා. හැබැයි මම සක්විති රජෙක් වෙන්න උවමනා කරන මහා පුරුෂ ලක්ෂණ 32ක් මටත් තියෙනවා. ඒ වුණාට තාම සක්විති රජෙක් වෙලා නැහනේ. ආන්ගේ සිතවිල්ල පහළ වෙනවා මෙයාට අර සාදුළු තලයේ ඉන්නකොට. එතකොට ඉරිදීන් පහළ වෙනවා මණිකක්. ආන්ගේ මණිකට කියනවා චක්‍ර රත්නය. මේ මණික කැරකෙනවා. චක්‍රය කියන්නේ රෝදේ. රෝද මණිකක්. ඒක කැරකෙනවා. මේ පුදුමින් බලන් ඉන්නවා මණික දිහා. මෙන්න පහළ වෙලා. ඊට පස්සේ අහලා තියෙනවා මේ මණිකට පැන් වැඩුවාම කේන්ඩි අරගෙන පැන් වැඩුවාම බවත් මාණිකේ කැරකෙන්න කියලා. කැරකි යනවා. ඒක තමයි 이르දියක් ඒක. ඒ යන ප්‍රදේශවල රජවරු ඔක්කොම මෙයාට හිස නමනවා. මෙයාට ගෞරව කරනවා. ආන් එහෙමයි මෙයා ලෝකේ ආවි ආයුධ වලින් තොරව, දඬු මිගුරු වලින් තොරව, කට්ට කෛරාටික වැඩ වලින් තොරව, කුමන්ත්‍රණ වලින් තොරව ලෝකයේ තුල ලෝකේම රාජ්‍ය නායකයා බවට පත් වෙන්නේ. එතකොට අන්නේ සක්විති රජුරවන්ට තව පහළ වෙනවා රත්න. පහළ වෙනවා අශ්වයෙක්. අශ්වයෙක් පහළ වෙනවා ඇතෙක් පහළ වෙනවා කියලා කියන්නේ යාට හොඳම ඒ ප්‍රදේශයෙන් හොඳම ඇතා යාට ලැබෙනවා. හොඳම අශ්වයා ලැබෙනවා. විදුලිය වගේ යන්න පුළුවන් අශ්වයෙක් ලැබෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේ ප්‍රදේශය පුරාම එළිය කරන්න පුළුවන් මණිකක් ලැබෙනවා. ලෝකයේ සිටින ගුණවන්තම කාන්තාව ලැබෙනවා බිසවට. හොඳම උපදේශකෙක් ලැබෙනවා. ඒ වගේම පින්වන්තම පුතෙක් ලැබෙනවා. ඒ වගේම එයාට ඒ සේවා කටයුතු කරන්න පුළුවන් රාජ්‍ය තන්ත්‍රයේ හසුරවන්න පුළුවන් තව පින්වන්ත දරුවන් 1000ක් ලැබෙනවා. ඉතින් මෙහෙම නායකත්වයකට තමයි
සක්විති රජය කියලා කියන්නේ. ඉතින් අරයා කියනවා පුතේ ඒ සක්විති රජුරු. දැන් අපි මේ කතා කරන්නේ පුතේ සක්විති රජ කෙනෙක් ගැන නෙවෙයි. දැන් අර ශාක්‍ය වංශයෙන් ගිහිගේ අත්හැරලා ගිහිල්ලා ශ්‍රමණයන් වහන්සේ නමක් වෙලා උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලාලු. නුඹ ගිහිල්ලා බලාපන් මොකද්ද? උන්වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ම තියෙනවාද කියලා බලාපන්. ඉතින් පුතේ මම ඔබට මේවා උගන්වලා තියෙනවනේ. නුඹට මම මේවා උගන්වලා තියෙන්නේ. එසේ ආචාර්යයන් වහන්සේ කියලා වැඳලා මේ මිථිලාවෙන් පිටත් වෙලා ගියා. කවුද ගියේ? උත්තර කියන බ්‍රාහ්මණයා මිථිලාවෙන් පිටත් වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ වැඩහින්න උන්වහන්සේ වැඩහිටි විදේහ කියන ප්‍රදේශේ උන්වහන්සේ සොයාගෙන ගියා. ගිහිල්ලා වන්දනා කළා. වන්දනා කළා දැන් මෙයා හොඳට බලනවා. ලං වෙලා හොඳට බලන මොනවද බලන්නේ මේ? මහා පුරුෂ ලක්ෂණ 32ම තියෙනවාද කියලා බලනවා. දැන් මෙයා මහා පුරුෂ ලක්ෂණ 30ක් හොයාගත්තා. කීයක් හොයාගත්තද? 30ක්. දැන් මෙයාට පේන්නේ දිව. දෙමෙ කල්පනා කරන දිව පේන්නේ. මහා පුරුෂ ලක්ෂණ 32 එකක් දිව, එකක් උන්වහන්සේගේ පුරුෂ නිමිත්ත. මහා පුරුෂ ලක්ෂණ. ඊට පස්සේ මම කල්පනා කරන මහා පුරුෂ ලක්ෂණ 32ක් මම දකිනවා. දෙකක් නෑ. බුදුරජාණන් වහන්සේ මෙයාගේ හිත දැක්කා. දැකලා ඉරිදි බලෙන් මහා පුරුෂ ලක්ෂණ 32ම සම්පූර්ණයෙන්ම පේන්න සැලසුවා. ඊට පස්සේ මෙයා මොකද කළේ? හරි දැන් මහා පුරුෂ ලක්ෂණ 32 නම් මම දැකගත්තා. එහෙනම් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් තමයි. හැබැයි මුන්වහන්සේගේ ජීවිතේ මොන වගේ ගත කරනවාද කියලා මම තවත් සොයන්නට ඕනේ කියලා මාස 7ක් හේවණෙල්ලක් වගේ බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන්ම මෙයා ගමන් කළා. කවුද ඒ ගමන් කරපු කෙනා? උත්තර. ඊට පස්සේ මාස 7 ඉක්මවා ගියාට පස්සේ මෙයා මිථිලාවට ආපහු ආවා. ඇවිල්ලා මෙයාගේ ගුරු දේවයන් බැහැ දකින්න ගියා. කවුද? බ්‍රහ්මායු බ්‍රාහ්මණයා. බැහැ දකින්න ගියාම බ්‍රහ්මායු අහනවා උත්තර බාවනි කොහොමද මං ඔබට දැන් කිව්වා ගිහිල්ලා බලන්න කියලා පුතේ. ඒ ශාක්‍ය වංශයෙන් පැවිදි වෙච්ච ශාක්‍ය කුමාරයා දැන් ශ්‍රමණයන් වහන්සේ බවට පත් වෙලා මේ ගුණ වලින් යුක්තයි කියලා ප්‍රසිද්ධයි. ඒක හැබෑවක්ද කියලා බලන්නේ කිව්ව. කොහොමද කියලා ඒක හැබෑද? එතකොට කියනවා පින්වත් ගුරු දේවයාණෙනි, ඊ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තෙන්ම සම්මා සම්බුද්ධයි. කවුද මේ කියන්නේ? උත්තර කියනවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඒ ගුණ ගැන අපි පැතිරිලා තියෙනවනේ. උන්වහන්සේ පිළිබඳ යම් කිසි යශෝරාවයක් පැතිරිලා තියෙනවනේ, කීර්ති රාවයක්, ගුණ ഘോഷාවක්. මොකක්ද මේ පැතිර තිබෙන ගුණ ഘോഷාව? අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්ම සාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. මේක ඒකාන්තයෙන්ම සත්‍යයි කියන ගුරු දේවයන් වහන්සේ මං හොයලා බැලුවා හොඳට. අර මුලින්ම කියාපු කරුණ මොකද්ද? මහා පුරුෂ ලක්ෂණ 32 කියන ස්වාමීනි මම දැක්කා කියන ගුරු දේවයන් වහන්සේ මම
දැක්කා. ඒ මහා පුරුෂ ලක්ෂණ මම දැක්කා. කියනවා ගුරු දේවයන් වහන්සේ මම දැක්කා ඒ පින්වත් ගෞතමයාණන් වහන්සේ සුපතිට්ඨිත පාද යටිපතුල් සම වූ පාද තියෙනවා මං දැක්කා. ඒකෙන් දැන් පාදේ තිබ්බහම අපේ පාදයේ ඇතුලේ වක ගහනවනේ. එහෙම නෑ කියන්නේ යටිපතුල් සම වූ පාද තියෙනවා මම දැක්කා. ඒ වගේම ගුරු දේවයන්ි උන්වහන්සේ භාවනා කරන්න වාඩි වෙලා පద్මාසනෙන් වාඩි වෙනවා. පద్මාසනෙන් වාඩි වුණාන් පස්සේ යටිපතුලට මොකද වෙන්නේ? උඩට එනවා. යටිපතුල උඩට හරව ගන්නවන්නේ. ස්වාමිනී මම බැලුවා. සක්ලකුණු තියෙනවා. අන්න චක්කවරංකිත රත්ත සුපාදෝ සක්ලකුණු තියෙනවා. රවුම් කැරකිච්ච ඔව් දහසක් රවුම් කැරකිච්ච ලකුණු තියෙනවා ඒ ශරීරේ. ඒ මහා පුරුෂ ලක්ෂණේ මම දැක්කා. ස්වාමීනි උන්වහන්සේ ඇවිදින එකට මම බලන් හිටියා. උන්වහන්සේගේ විලුඹ කියන්නේ පාය පිටිපස්ස විලුඹ දිගයි. දික් විලුඹ තියෙනවා. මම බලාගෙන හිටියා ගුරු දේවයන්නි ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ අත්තුල ඇඟිලි දිහා පාය ඇඟිලි දිහා ලස්සන හීනි දිගට ඇඟිලි දීගංගුලි ඔන්න මහා පුරුෂ ලක්ෂණ මේ දැකපු හැටි දිග ඇඟිලි තියෙනවා. ස්වාමීනි උන්වහන්සේගේ මේ කියනවා ගුරු දේවයන් වහන්සේ මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශරීරයේ උන්වහන්සේගේ අත්පා ගොරහෙඩි නෑ කියනවා. ගොරහෙඩි නෑ කියනවා. හරි මෘදු යොවුන් අත්පා තියෙනවා. ඒ වගේම මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ අත්පා ඕන විදිහකට නවන්න පුළුවන් කියනවා. ජාලහත් පාද. දැන් අපිට ওই පద్මාසනෙන් වාඩි වෙන්න ගියොත් එimhe 17 ඇඹරෙන්න ඉපේ කකුල උඩට ගන්න පුළුවන්ද? යටිපතුල් දෙක මුරුට තියාගෙන වාඩි වෙන. උන්වහන්සේට ඒක හරි සුළු දෙයක්. ජාලහත් පාද. ඒ වගේම මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ පාය ගොප් ඇටේ පය උඩ ගොප් ඇටේ උස්ස තියෙනවා. ඒ වගේම ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ මේ පා උන්වහන්සේගේ කෙන්ඩ මුවෙකුගේ වගේ කියනවා. මුවෙකුගේ වගේ හීනී කියනවා. බුදුරජාණන් වහන්සේ දැන් මේ බුදු පිළිම තියෙනවා වගේ මහත දෙහිත කෙනෙක් නෙවෙයි. එන කෙට්ටු ශරීරයක් තිබිලා තියෙනවා. ඒ මහා නිකන් යෝධයන්ගක් තිබිච්ච කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය කෙට්ටු ගොඩාක්ම කෙට්ටු නෙමෙයි. සාමාන්‍යයෙන් කෙට්ටු ශරීරයක් තිබිලා තියෙනවා. ඊළඟට කියනවා ගුරු දෙවියනි මම බලාගෙන හිටිය බුදුරජාණන් වහන්සේ දිහා. උන්වහන්සේ හිටගෙන ඉඳිද්දි ධනිස් දෙක අල්ලනවා. හිටගෙන ඉඳිද්දි උන්වහන්සේට පුළුවන් ධනිස් දෙක අත ගන්න. නැමින්නේ නැතුව හිටගෙන උන්වහන්සේගේ අත් දෙකින් මේ ධනිස් දෙක අත ගන්නවා කියනවා. මේ මහා පුරුෂ ලක්ෂණ හොයාගන්න හැටි මේ. ඊට පස්සේ කියන ස්වාමිනී උන්වහන්සේ ඉරිදි බලෙන් මට උන්වහන්සේගේ පුරුෂ නිමිත්ත පෙන්වා දුන්නා. මහා පුරුෂ ලක්ෂණයක් හැටියට තියෙනවා. ස්වාමිනී කියනවා ගුරු දෙවියනි ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශරීරයේ රන්වන් පාටයි. සම්පූර්ණයෙන්ම රන්වන් පාටයි. උන්වහන්සේගේ ශරීරයට මම ලං වෙලා බැලුවා. හරි සිනිඳු සමක් තියෙනවා. හරි සිනිඳු සමක් තියෙනවා. දූවිලි රැඳෙන්නේ නැහැ. දූවිලි රැඳෙන්නේ නැහැ කියන ඒ සමේ. ඊළඟට කියනවා ගුරු දෙවියනි මම උන්වහන්සේට ලං වෙලා බැලුවා. උන්වහන්සේගේ අත්වලින්ම රෝම කූප තියෙනවා. එක රෝම කූපයයි ඇවිල්ලා තියෙන දෙකක් තුනක් නැහැ.
ඒවත් ඇවිල්ලා උඩට කැරකිලා තියෙනවා. ඒ වගේම කියනවා ගුරු දේවයනි ඒ භවත් ගෞතමයන් වහන්සේ හරි ඍජුයි. ඍජුයි කියන්නේ ශරීරේ හරීම කෙලින් කියනවා. මහා බ්‍රහ්මයා වගේ කියනවා. හරි කෙලින් කියනවා ඇඟ. ඊළඟට කියන උන්වහන්සේගේ විශේෂ ලක්ෂණයක් කියන මේ අත්පිටු දෙයක් පිටු අතේ අල්ල පැත්ත නෙමෙයි අනිත් පැත්ත. ඒ පැත්ත සම්පූර්ණයෙන් මසින් පිරීලා කියනවා තියෙන්නේ අත්වල. පාවලත් එහෙමයි කියනවා. මසින් පිරීලා කියන මේ ඇට පෑදිලා ඇඟිලියට පේන්නේ නැහැ කියනවා. ඊට පස්සේ ඒ වගේම උන්වහන්සේගේ දෙවුර මේ උර දෙපැත්තත් හොඳට මසින් පිරීලා කියනවා තිබුණේ. ඒකම උන්වහන්සේගේ බෙල්ල මසින් පිරුණු බෙල්ලක් කියනවා තිබුණේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ වාඩි වුණාම එක සිංහෙක් වගේ කියනවා. හරි ගැඹීර විදිහට උන්වහන්සේ වාඩි වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ හරියටම අඩි 6ක් කුසයි කියනවා. හරියටම අඩි 6ක් කුසයි කියනවා. හරියටම බඹයයි කියන උන්වහන්සේගේ උස. උන්වහන්සේගේ උසටම සරිලන්න උන්වහන්සේගේ ශරීරේ හරි ගානට පිහිටලා තියෙනවා කියනවා. ඊළඟට කියනවා ස්වාමීනි මම බලන් හිටියා උන්වහන්සේ වළඳනවා. උන්වහන්සේ ඕනම දෙයක් අප්‍රියාවෙන් වළඳන්නේ නැහැ කියනවා. දැන් අපි ගන්න කෑම කද්දී එහෙමද? නෑනේ තිත් එකක් කැපුණු තොන් නිකන් ඇස් ඇඹරිලා යනවා. නේද? ලුණු වැඩි නම් ওই මූණ පුරුටු වෙනවා. ලුණු නැත්තම් ඒත් පුරුටු වෙනවා. එහෙම වෙනවනේ නේ? අපි කන බොන දේවල් වලින් අපි ඉරියව් වෙනස් වෙනවා. උන්වහන්සේට එහෙම නෑ කියන උන්වහන්සේ වළඳන දේවල් උන්වහන්සේ පාඩුවේ වළඳලා ඒක උන්වහන්සේ රාගයට එන්නේ නැතුව සුවසේ වළඳනකොට උන්වහන්සේ හොඳට රසනහර තියෙනවා කියලා පේනවා කියනවා. ඊළඟට කියනවා උන්වහන්සේට තියෙනවා සිංහයෙකුගේ වගේ හනු කියන්නේ හක්ක. සිංහයෙකුගේ හක්ක තියෙනවා කියන එකේ තේරුම මොකක්ද? උන්වහන්සේට හොඳ හයියෙන් හොඳට ශබ්ද නගලා කතා කරන්න පුළුවන්. දැන් 1000ක් හිටියොත් 18 වෙනි කියන්න පුළුවන්. සීහනු. අතෝ මේ සීංගේකුගේ හක්ක පළල් කියලා නෙමෙයි මේ කියන්නේ. ශක්තිමත් කියන එක. සීහනු. ස්වාමීනි උන්වහන්සේ දිහා මම හොඳට බැලුවා. උන්වහන්සේ සිනාවෙනකොට මම බලාගෙන හිටියා. උන්වහන්සේගේ දත් අතරේ සිදුරු නෑ. සිදුරු නෑ කියනවා දත් අතරේ. උන්වහන්සේගේ දත් සම්පූර්ණයෙන්ම සුදු පාටින් බබලනවා කියනවා. ස්වාමීනි මං දැනගත්තා උන්වහන්සේට යටියන්දී දත් 20ක් තියෙනවා. උඩුවෙන්දී දත් 20ක් තියෙනවා. දත් 40ක් තියෙනවා. ස්වාමීනි උන්වහන්සේ මට 이르දි බලයකින් උන්වහන්සේගේ දිව පෙන්නවා. හරි පුදුමයි. මම කියන්නේ තමන්ගේ ගුරුවරයාට කියන්නේ අනේ ගුරු දිවයන්නේ මං මේ දිව දැක්කා. හරි පුදුමයි කියනවා. ඒ කොහොමද එකපාරට උන්වහන්සේ මේ දිවෙන් එකපාරට නළල ස්පර්ශ කරනවා කියනවා. උන්වහන්සේට පුළුවන් කරන දිවෙන් එකපාරට සම්පූර්ණ මූණම ආවරණය කරලා දාන්න. උන්වහන්සේට මේ දිවෙන් පුළුවන් කියන එකපාරට මේ කන ස්පර්ශ කරන්න. කන් සිලුව කම්පෙත්ත. ස්වාමීනි 이르දි බලයකින් උන්වහන්සේ මට මේක කළා පෙන්නවා. උන්වහන්සේ ළඟ ඉඳෙද්දි මං මෙයා කියන ගුරු දෙවියනි මං හඬ අහගෙන හිටියා. ඒ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ හඬ බ්‍රහ්මස්වරයක්. ඒ කියන්නේ අතිශයින්ම මధుර වූ හඬක්. කුරවීක බහණී ඒ කාලේ ලස්සනම හඬට තියෙන උපමාවේ. මොකද්ද? කුරවීක කියලා
මේ කිරිල්ලියක් කියනවා හිමාල වනයේ ඊටාම මිහිරට ගී කියන්න පුළුවන්. ඒ කුරවීක නාදය ඇහෙනකොට සත්තු, මුවෝ, ගෝන්නු, ඇත්තු ඒව මේ කන්නගත්තු කෑම ටික හපන්න නැතුව ඉන්නවා. අර සද්දය අහන්න. ඒකට මොකද්ද කියන්නේ? කුරවීක නාදය. ඒ කියන්නේ මේ වගේ මිහිරි හඬක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේට තිබුණා. ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේට තිබුණ නිල් පාට ඇස් දෙකක්. නිල් පාට ඇස් දෙකක්. ඒ වගේම මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඇස් දෙක වහු පෙටියෙකුගේ වගේ ලස්සන විශාල ඇස් දෙකක් කියනවා. ලස්සන විශාල ඇස් දෙකක් කියන උන්වහන්සේට තියෙන්නේ. ඒ වගේම කියන ගුරු දෙවියනි මම බලාගෙන හිටියා. උන්වහන්සේගේ ඇහි බැඹ මැද්දේ බමුකන්තරේ ඇහි බැඹ මැද්දේ තියෙන සුදු පාට රෝමයක් තියෙනවා. ඒ රෝමේ කැරකිලා ගිහිල්ලා තියෙනවා. මොකද්ද? ඕන රෝම ධාතුව. ස්වාමීනි උන්වහන්සේගේ නරණ තලේ හරි මට්ටම් කියනවා. ඇද කුදමුකුත් ඇද නැති හරි මට්ටම් වෙච්ච නරණ තලයක් කියනවා. ඊට පස්සේ ගුරු දෙවියනි මම බලාගෙන හිටියා ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඇවිදින ආකාරය. උන්වහන්සේ කිසිම වෙලාවක කලබලෙන් අඩිය තියන්නේ නෑ. ඉස්සෙල්ලාම අඩිය තියන්නේ දකුණු පාදේ කියනවා. උන්වහන්සේ පටන් ගන්න ඕනම ගමනකදී උන්වහන්සේ අඩිය තියන්නේ දකුණු පාදේ. වේගෙන් අඩිය තියන්නේත් නෑ. හිමින් අඩිය තියන්නේත් නෑ. දුරින් අඩිය තියන්නේත් නෑ. ළඟින් අඩිය තියන්නේත් නෑ. ඊළඟට නිකන් අර වතුරේ බහැලා යනවා වගේ තටම යන්නේත් නෑ. දැන් අපි ගත්තොත් වතුරේ බහැලා යෑම. වතුරේ බහැලා යනවා වගේ යන්නේ නෑ කියනවා යා. ඊළඟට වතුර තියෙන වෙලාවට යන්නේ පාරේ සිමෙන්ති ඒක හරි වතුර තියෙනවා. ලෙස්සනවා. ඒ වෙලාවට මිනිස්සු කියන්නේ කොහොමද? ඒ තටම යන්නේ. එහෙම යන්නේ නෑ කියනවා. එහෙම ගමනක් නෑ කියන උන්වහන්සේට. ඉස්සරහට ඇඟ නවාගෙන යන්නේ නැහැ කියනවා. ඇඟ පිටිපස්සට හරවගෙන යන්නේ නැහැ කියනවා. ඊළඟට උන්වහන්සේට යමක් දිස් බලන්න ඕන වුණොත් බෙල්ල හරවලා බලන්නේ නැහැ කියනවා. මුළු ශරීරෙම හරවලා කියන බලන්නේ. මුළු ශරීරෙම හරවලා බලන්නේ. කියන ඊට පස්සේ මම කියනවා අනේ ගුරු දෙවියනි මම මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ පස්සෙන් ගියා. සමහර අවස්ථාවලදී අපිට ගෙවල් වලට යන්න වුණා. ගෙවල් වල උන්වහන්සේට ආසන පිළියෙල කරලා දීලා තිබුණා. උන්වහන්සේ කිසි කරබලයක් නැහැ. එකපාරට පුටුවට ඇවිල්ලා ඇඟේ හාන්සි වෙන අපි ගිහලා එකපාරට පුටුවට පනිනවනේ. ඔබ එහෙම පැනලා නැද්ද පුටුවට? තේලෙකට පුටු එකපාරට ඇඟ එකපාරට අතාරිනවා දක් ගාලා පුටුවට. එහෙම කරන්නේ නැහැ කියනවා. සාන්තව පුටුවේ වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ දැන් අපි නිකන් කකුල් ලම්බරනවා අත්පා අඹරන එහෙම කරනෝනේ වාඩි වෙලා පුටුවල. පටල ඉන්න කකුල් අත්පා එහෙම කරන්නේ නැහැ කියන උන්වහන්සේ. උන්වහන්සේ කකුල් දෙක තියාගත්තොත් නිස්සද්ද තියාගත්තා කියනවා. අත් දෙක තියාගත්තොත් තියාගත්තා කියනවා. එහෙම ඇඟපත පටල ඉන්නේ නැහැ කියනවා. ඊළඟට උන්වහන්සේ වාඩි වෙලා මේ නිකට අත් ගහගෙන ඉන්නේ නැහැ කියනවා. නිකට අත් ගහගෙන ඉන්නවා කියන දන්නවනේ? ඒ කොහොමද? මෙහෙම අර පරම්පරාවක් ඉවර වුණා වගේ ඉන්නේ. එහෙම ඉන්නේ නැහැ කියනවා. නිකට අත් ගහගෙන ඉන්නේ නැහැ කියනවා. උන්වහන්සේ එහෙම උන්වහන්සේගේ ඉරියව් තුළ කිසිම බයක්
කිසිම තති ගැනීම, කිසිම කලබලයක්, කිසිම හදිසියක් පේන්නේ නැහැ කියනවා. මේක තමයි පින්වතුනි මේ සූත්‍ර දේශන මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ඉරියව් ගැන තියෙන එකම දේශනාව. ඊළඟට කියනවා ස්වාමීනි උන්වහන්සේ අර ගුරුවරයාට කියන ගුරුදේවයන් වහන්සේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පාත්‍රය අතට අරගෙන කිසි කලබලයක් නැතුව පාත්‍රයට පැන් පිළිගන්නවා. පාත්‍රය හැට මෙහෙට හරවන්නේ. වතුර ඇතුලේ ශබ්ද නැගින් නැති වෙන්න පාත්‍රය හොදනවා. පාත්‍රය සෝදද්දි පාත්‍රයේ සේදිනකට උන්වහන්සේගේ අතත් සේදිනවා. ඊට පස්සේ ඒ පාත්‍රයට අත ගසන්නෙත් නැහැ. ඉඳුල් ගසන්නෙත් නැහැ. ඊට පස්සේ ඒ පාත්‍රයේ වතුර ටික අරගෙන හිමීට විසිරෙන්නේ නැති වෙන්න වතුර ටික දානවා. ඊට පස්සේ පාත්‍රේ බොහෝ තදට අල්ලගෙනත් නැහැ බුරුලට අල්ලගෙනත් නැහැ. උන්වහන්සේ ඊට පස්සේ පාත්‍රයට දානේ පිළිගන්නවා. ස්වාමීනි ගුරුදේවයන් වහන්සේ ඊට පස්සේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඒ බත් පිඬු කරනවා. මොනවද පිඬු කරනවා කියන්නේ? බත් ගුලි හදනවා. ඊට පස්සේ මෝට ලං වෙනකම් කට අරින්නේ නැහැ. ඒ කියන්නේ මහ ලකුවට කට අරින්නේ මෝට ලං වෙනකම්. ඊට පස්සේ හිමීට මුව තුලට ඒ බත් ගුලි දාලා උන්වහන්සේ නිස්සබ්දව හපනවා කියනවා. හපලා උන්වහන්සේගේ මේ ඒකේ තේරෙනවා කියන කිසිම මේ උන්වහන්සේගේ මේ අප්‍රියාවක් එහෙම නැත්නම් කෑදරකමක් ඒ මොකක්වත් පේන්නේ නැහැ කියනවා. ඊට පස්සේ කියන උන්වහන්සේ ඊළඟ බත් ගුලිය ඒ හපලා වළඳ ගිල්ලට පස්සේ කියනවා ඊළඟ බත් ගුලිය වළඳන්න. කියන ගුරුදේවයන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ආහාරය වළඳන්නේ කරුණු 8ක් සඳකලා. නේව දවාය ඒ කියන්නේ ජවයේ පිනිස නොවේ න මදාය මත්වීම පිනිස නොවේ න මණ්ඩනාය සැරසීම පිනිස නෙවෙයි. දැන් ශරීරයක් ගත්තොත් එහෙම සාමාන්‍ය මිනිස්යාගේ ස්වභාවය මොකද්ද? ශරීර ශක්තිය, ශරීරේ සරසණ්ඩ, ඇඟපත මස් අඩුතෙන් පුරව ගන්න, ඇඟපත මහත් කර ගන්න, එක්ක කෙට්ටු කර ගන්න, මේ වගේ මොන හරි අදහස් නේ තියෙන්නේ නේ. යාවදේව ඉමස්ස කායස තිතියා මේ ශරීරයේ පැවැත්මට විතරයි. යාපනාය යැපීමට විතරයි. විහිං සූපරතිය වෙහිස දුරු කිරීමට විතරයි. බ්‍රහ්මචර්යා නුග්ගහාය බ්‍රහ්මචාරී ජීවිතයට අනුබල දීම පිණිස විතරයි. ඒ වගේම මේ බඩගිනි වේදනා නැති කරලා පරණ බඩගිනි වේදනා නැති කරලා අලුත් බඩගිනි වේදනා නූපද වීම පිණිසයි මේ ජීවිත යාත්‍රා පැවැත්වීමට තමයි උන්වහන්සේ දානේ ගන්නෙ. උන්වහන්සේ වැළඳුවාට පස්සේ ඊට පස්සේ ආයේ පාත්‍රයට වතුර පිළි අරගෙන ඒ පාත්‍රයට පිළිගත්තු පැන් කිසිම කලබලයක් නැතුව සෝදනවා. කිසිම කලබලයක් නැතුව සෝදනවා. වතුර සද්ද එන්නේ නැහැ කියනවා. ඉඳුල් විසි වෙන්නේ නැති වෙන්න හිමීට ඒවා බැහැර කරනවා. ඊට පස්සේ උන්වහන්සේ නිශ්ශබ්දව ඉන්නවා කියනවා. නිශ්ශබ්දතාවයෙන් වැඩ ඉන්නවා ටිකක් වෙලා. සෝ බුත්තාවි මොහොත්තං මුහුත්තන් තුන්නේ නිසීදස් දාන වළඳලා ඉරුණාට පස්සේ උන්වහන්සේ ස්වල්ප වේලාවක් භාවනාවෙන් ඉන්නවා. භාවනාවෙන් ස්වල්ප වේලාවක් ඉඳලා ඊට පස්සේ ඔන්න මිනිස්සු සූදානම් වෙනවා ඊට පස්සේ ධර්මය අහන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියා දෙනවා. උන්වහන්සේ ඒකෙදී ඒ වැළඳු බතට ගරහන්නෙත් නැහැ. වෙන බතක් පතන්නෙත් නැහැ. ඒ පිරිසව ධර්මයෙන්ම කරුණු කියලා සතුටු කරනවා. ධර්මයෙන් සමාදන් කරනවා. ධර්මයේ අවබෝධ කරන ආකාරයටම ධර්මයේම කියා දෙනවා. ඒ ගරහනවා කියලා කියන්නේ
වැළඳු විදියට ගරනවා කියන්නේ මොකද්ද? දැන් ඔන්න වළඳන කියනවා මේ දාන්නේ අසවලාගේ දාන්නේ මීටට බොහොම හොඳයි නේ. එතකොට අර වළඳු වියකට ගැරහෙව්වා. එහෙම නැත්තම් කියනවා දැන් ඊළඟට මෙහිම දන් දෙන්න උන තමයි දැන් ඊළඟ අවුරුද්දෙත් මේ දානේ නම් දෙනවා නේද? ඒ මොකද්ද? පතනවා ආයිමත්. ඔව් මේ එහෙම එකක් බුදුරජාණන් වහන්සේ තුල නෑ. ඊට පස්සේ උන්වහන්සේ මේ ඊටාම කලබලෙන් නැගිටින්නේ. බොහොම සංසුන්ව නැගිටිනවා. ඊටාම හිමින් යන්නෙත් නෑ. සාමාන්‍ය යන විදිහට යනවා. උන්වහන්සේගේ ශාරීරියේ සිවුර ශරීරයට ඇලිලත් නැහැ. ශරීරයෙන් බැහැර වෙලත් නැහැ. උන්වහන්සේගේ ශරීරය හුලඟට ගහගෙන යන්නේ නැහැ. උන්වහන්සේගේ සිවුර. උන්වහන්සේගේ ශරීරය තුල දූවිලි පැවරෙන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ වඩිනවා. ඔන්න උන්වහන්සේගේ ආරාමයට වඩිනවා. උන්වහන්සේ ඉන්න තැනකට වඩිනවා. වැඩිලා මොකද කරන්නේ? පහත් මේ ඒ කාලේ හැම තැනම ගේ කුටියකට හෝ ගෙදරකට හෝ ඇතුළු වෙන්න ඉස්සෙල්ලා වතුර භාජනයක් තියලා තියෙනවා. මොකේද ඒ තියලා තියෙන්නේ? පාසෝද ගන්න. පාසෝදගෙන එනවා ඇතුළට. ඇවිල්ලා උන්වහන්සේ මොකද කරන්නේ? වාඩි වෙලා භාවනා කරනවා. ඕක තමයි කියන බුදුරජාණන් වහන්සේගේ තියෙන සාමාන්‍ය ඉරියව් පැවැත්ම. ඊට පස්සේ උන්වහන්සේ හවස් වෙලා කුටියෙන් එළියට වැඩලා පිරිසට උන්වහන්සේ ජීවිතය ගැන අවබෝධ කරගත්තු දේ කියලා දෙනවා. සමාදන් කරනවා. උත්සාහවත් කරනවා. කියන ස්වාමී ගුරුදේවයන් වහන්සේ උන්වහන්සේගේ මුවින් වචන පිට වෙනකොට උගුර පැටලෙන්නේ නැහැ. කෙල වීසි වෙන්නේ නැහැ. ඊළඟට උගුර පාදන්නේ නැහැ. උන්වහන්සේගේ හඬ හරි මధుරයි. අහගෙන ඉන්නකොට ඒකටම හිත ඇදී යනවා. උන්වහන්සේගේ මේ ශබ්දේ වචනයටම ගැළපෙන විදිහට එකතු වෙනවා. විසිරෙන්නේ හරි ගැඹීරයි. උන්වහන්සේගේ හඬ දෝංකාර දෙනවා. ඒ හඬ ඇහෙනකොට මිනිස්සු සියලු දෙනා මොකද කරන්නේ? ඒ හඬට අහගෙන ඉන්නවා. ඊට පස්සේ උන්වහන්සේ වඩිනකොට මිනිස්සු කියනවා අන්න අපි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වඩිනවා දැක්කා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වාඩි වෙලා ඉන්නවා දැක්කා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා දැක්කා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නගරේ ගහක් යට වාඩි වෙලා ඉන්නවා දැක්කා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දන් වළඳා අනුමෝදන් කරනවා අපි දැක්කා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ආපහු විහාරයට වඩිනවා දැක්කා. මේ මිනිස්සු මෙහෙම කතා වෙවි ගුණ කියනවා. මෙහෙම කියනකට බ්‍රාහ්මණයා මොකද කළේ? අර දැන් මේ කාටද මේ කිව්වේ? උත්තර කියන ගෝලයා කාටද මේ කිව්වේ? බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට. මෙයාට එතකොට වයස කීයද බ්‍රහ්මායුට? 120යි. බ්‍රහ්මායු මොකද කළේ? එයා වාඩි වෙලා හිටිය ආසනෙන් නැගිට්ටා. නැගිටලා එයාගේ සලුව ඒකාංශ කොට පොරවගත්තා. පොරවගෙන ඇහුවා පුතේ කොයි පැත්තේද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ? ඉතින් මෙයා කියන ගුරුදේවනි මේ දිශාවේ තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ. ඒ දිශාව පැත්තට හැරිලා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා 3 වතාවක් කිව්වා. බලන්න එතකොට මේ මිනිස්සු කොච්චර දියුණුද නේ? ඊට කියනවා අනේ පුතේ මටත් උන්වහන්සේ බෑ දැකලා කතා බස් කරන්නම ආස. ඔන්න බුදුරජාණන් වහන්සේ මේ විදේහ ජනපදවල චාරිකාවේ වැඩලා ඊටොස්සේ පිළිවෙලින් පැමිණියා මිථිලා කියන නගරයට. කොහෙටද ආවේ? මිථිලාවේ. මිථිලාවේ කවුද හිටියේ?
ආන්න බ්‍රහ්මායු හිටිය නගරයට බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩලා මඛාදේව කියන අඹ වනයේක දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් මොන ආරංචි වුණා. කාටද ආරංචි වුණේ? බ්‍රහ්මායුට ආරංචි වුණා ඔන්නේ තමන්ගේ නගරයට බුදුරජාණන් වහන්සේ වැඩියා කියලා. ආරංචි වුණාම දැන් මෙයාගේ හිතේ ආයෙත් දෝංකාර දෙන්න ගත්තා. උන්වහන්සේ ගැන අහපු දේවල් මොනවද? අරහං සම්මා සම්බුද්දයි විද්‍යාචරණ සම්පන්නයි සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. ඉතින් දැන් මිනිස්සු මේ සියලු දෙනාම දැන් බුදුරජාණන් වහන්සේව බෑ දකින්න යනවා. ගිහිල්ලා බලනවා, වඳිනවා, කතා කරනවා. ඊට පස්සේ බ්‍රහ්මායු මොකද කළේ? බ්‍රහ්මායුට හිතුණා අනේ මටත් උන්වහන්සේව බෑ දකින්න යන්න ඕන. බ්‍රහ්මායු මොකද කරන්නේ? යාගේ ගෝලීකට කතා කරලා කියනවා පුතේ බුදුරජාණන් වහන්සේව බෑ දකින්න ඵලයන්. ගිහිල්ලා කියාපන්, ගිහිල්ලා වන්දනා කරපන්. වන්දනා කළා නිදුක් නිරෝගී සැප සුවපත් භාවය විමසන්න. ඊට පස්සේ කියන්න පුතේ බ්‍රහ්මායු බ්‍රාහ්මණට වයස අවුරුදු 120යි. එයා නොයෙක් භාෂා ශාස්ත්‍ර දන්නවා. හැබැයි එයා හොඳටම වයසට ගිහිල්ලයි ඉන්නේ. අයි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඔබ වහන්සේව දකින්න කැමැත්තෙන් ඉන්නවා. ඔබ වහන්සේ බලන්න ආසයි කියලා කියන්න කිව්වා. ඉතින් මේ තරුණයා මොකද කළේ? බුදුරජාණන් වහන්සේ බෑ දකින්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා බවත් ගෞතමයන් වහන්සේ මේ ඔබ වහන්සේගේ ශාරීරික නිදුක් නිරෝගී සැප සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. බ්‍රහ්මායු කියන බ්‍රාහ්මණයා. ඒ බ්‍රහ්මායු කියන බ්‍රාහ්මණයාට වයස 120යි. භාෂා ශාස්ත්‍රවල කෙල පැමිණි ඥානයකින් යුක්තයි. ගොඩාක් දුර්වලයි හැබැයි ශරීරේ. නමුත් හරිය කීර්තිමත් කෙනෙක්. ඔබ වහන්සේව බෑ දකින්න ආසාවෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කියනවා හොඳයි තරුණේ, එහෙනම් දැන් ඒකට සුදුසු කාලයයි. ඔන්නේ බ්‍රහ්මායුට ගිහිල්ලා කිව්වා. දැන් බ්‍රහ්මායු මොකද කළේ? බුදුරජාණන් සෙනඟ පිරිවරාගෙන දැන් ඉතින් එනවා. කවුරු බලන්න දෙන්නේ? බුදුරජාණන් වහන්සේව බෑ දකින්න එනවා. එන වෙලාවේ බුදුරජාණන් වහන්සේ දකින්න ආපු ලොකු පිරිසක් හිටියා. ඒ පිරිස හරියට ගෞරව පිරිස ඔක්කොමලා හිටගත්තා. හිටගත්තාම බ්‍රහ්මායු කියනවා කමක් නැහැ ඔබ වාඩි වෙන්න, මටත් මේ වාඩි වෙන්න තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ළඟින්ම වාඩි වුණා. දැන් වාඩි වෙලා වයස 120යිනේ. ඒ කාලේ කණ්ණාඩිත් නැහැ. හොඳට බලන්න ඇති මොනෙන්නේ. දැන් බලනවා මෙයා මොනවද බලන්නේ? මහා පුරුෂ ලක්ෂණ. වයස 120ක කෙනෙන්නේ. මහා පුරුෂ ලක්ෂණ බලනවා. මේ කියාපු ලක්ෂණ ටික තියෙනවාද කියලා. බුදුරජාණන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ ඔක්කොම මෙයාට පේන්න සැලැස්සුවා. ඊට පස්සේ මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණට කියනවා, බුදුරජාණන් වහන්සේ කියනවා බ්‍රහ්මායු මේ මහා පුරුෂ ලක්ෂණ ගැන සැක කරන්න එපා. බ්‍රහ්මායු අහන ඔබ වහන්සේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? බ්‍රහ්මායු ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන් ඔබ වහන්සේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා අභිඤ්ඤේයං අභිඤ්ඤාතං. යමෙක් විශිෂ්ට ඥානයකින් අවබෝධ කරගත යුතු දෙයක් ඇද්ද? මම ඒක අවබෝධ කළා. භාවී තබ්බංච භාවිතං.
යමෙක් විශිෂ්ට ඥානයකින් යුතු ප්‍රගුණ කළ යුතු යමක් ඇද්ද මං ඒක ප්‍රගුණ කළා. පහතබ්බම් පහීනන්තං. යමෙක් අවබෝධයෙන්ම සිතෙන් ඉවත් කළ යුතු යමක් ඇද්ද මං ඒ සියල්ල මගේ සිතෙන් ඉවත් කළා. තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. ඒ නිසා බ්‍රාහ්මණය මට තමයි බුද්ධ කියලා කියන්නේ. ඊර්වස බුදුරජාණන් වහන්සේ කියන බ්‍රාහ්මණේ ඒ නිසා මෙලොව පරලොව යහපත ගැන ඔබ දැනගන්න කැමති ඕන දෙයක් තියෙනවා නම් දැන් මගෙන් අහන්න. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බවත් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණෙක් වෙන්නේ කොහොමද? මොකක්ද ඇහුවේ? බ්‍රාහ්මණෙක් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණෙක් වෙන්නේ කොහොමද කියලා දේශනා කළා තියෙන්නේ. අපි දන්නවනේ. කම්මනා වසලෝ හෝති. කම්මනා හෝති බ්‍රාහ්මනෝ. ඒ කියන්නේ කම්මනා කියන්නේ තමන් කරන දෙයින් තමයි තමන් වසලෙක් වෙන්නේ. තමන් කරන දෙයින් තමයි තමන් බ්‍රාහ්මණෙක් වෙන්නේ. එතන බ්‍රාහ්මණ කියන්නේ ශ්‍රේෂ්ඨ මිනිසෙක් වෙන්නේ. මේ අහන බ්‍රාහ්මණය වෙන්නේ කොහොමද? වේද වූ අවබෝධයේ කෙලවරටම යන්නේ කොහොමද? තේවිජ්ජෝ ත්‍රිවිද්‍යාව ලැබුවා කියන්නේ කොහොමද? සුවපත් වූ කෙනා කියලා කියන්නේ කාටද? රහතන් වහන්සේ කියලා කියන්නේ කොහොම කෙනෙකුටද? සම්පූර්ණත්වයට පත්වෙච්ච කෙනෙක් කියලා කියන්නේ කාටද? මුනි කියලා කියන්නේ මොන වගේ කෙනෙකුටද? බුද්ධ කියලා කියන්නේ මොන වගේ කෙනෙකුටද කියලා මෙයා ඇහුවා. කවුද ඇහුවේ? බ්‍රහ්මායු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මායු යම් කෙනෙක් දන්නවනම් තමන්ගේ ජීවිතේ තමන් ආපු ගමන තමන්ගේ ජීවිතේ අතීතේ තමන් මේ ආකාරයට ගත කළා කියලා පෙරවිසු ජීවිත ගැන දකිනා නුවණ යම් කෙනෙකුට තියෙනවා නම් කර්මානුරූප සත්‍යයෙන් චුත වෙන ආකාරය උපදින ආකාරය දන්නවා නම් දෙව්ලොවත් අපායක් ගැන අවබෝධයක් තියෙනවා නම් ඒ වගේම ඉපදෙන්නේ මැරෙන සංසාරයෙන් ඈතර වෙලා ජීවිත අවබෝධයට පත් වෙලා ඉන්නවා නම් ඒ වගේම තමන්ගේ සිත පාරිශුද්ධ බවට පත් වෙලා ඒ පාරිශුද්ධ සිතකින් තමන් යුක්තයි කියලා තමන් දන්නවා නම් සියලු රාග දේශ මොහයන්ගෙන් තමන් නිදහස් වෙලා කියලා තමන් ගැන දන්නවා නම් ජරා මරණ සියල්ලෙම තමන් නිදහස් වෙලා නම් බ්‍රහ්මචර්ය ජීවිතය තුල සම්පූර්ණත්වයටපත් වෙලා නම් සියලු දෙයින් ඈතර වෙලා නම් ආන්ගේ අටලෝ දහමෙන් කම්පා නොවන කෙනා තමයි බුද්ධ කියලා කියන්නේ කියලා කියනවා. කිව්වහම මේ බ්‍රහ්මායුට හරි සන්තෝසයි. සතුරු වෙලා මොකද කළේ පින්වත්නි? ඒ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. වැඳ වැටිලා දිගා වෙලා උන්වහන්සේගේ දෙපා අල්ලගෙන සිඹින්න පටන් ගත්තා. උන්වහන්සේගේ දෙපා සිඹින්න පටන් ගත්තා. බවත් ගෞතමයන් වහන්සේ මම තමයි බ්‍රහ්මායු. බවත් ගෞතමයන් වහන්සේ මම තමයි බ්‍රහ්මායු කියලා. මේක බලාගෙන හිටිය මිනිස්සු පුදුමයටපත් වුණා. මේ අවුරුදු 20ක 120ක මහා කීර්තිමත් කෙනෙක් මේ තරුණ වයසේ සිටින මේ ශ්‍රමණයන් වහන්සේ ඉදිරියේ මේ වැඳ වැටෙන ආකාරය බුදුරජාණන් වහන්සේ එතකොට යාට කියනවා බ්‍රාහ්මණේකම් ඒ පස්සෙන් නැගිටින්න නැගිටලා වාඩි වෙන්න මේ ඔය චිත්ත ප්‍රසාදේ හොඳයි කියලා ඔබ තුල තියෙනවා. ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යාට ධර්මයේ දේශනා කරා. ධර්මයේ ඒකට කියනවා ආනුපුබ්බී කතා, අනුපිළිවිලි කතාව. අනුපිළිවිල කතාව කියන්නේ
උන්වහන්සේ දේශනා කරන දාන කතා, දන් දීම ගැන. ඊළඟට සීල කතා, සිල් රැකීමේ අනුසස්. සග්ග කතා, සුගතිය ඉපදීම ගැන. කාමානං ආදීනව. මේ කම්සප හොයාගෙන යන කෙනා විඳින දුක් කරදර ගැන. ඕකාරං සංකිලේසං, මේ කෙලිස් නිසා මිනිසයා කිලුටු වෙන ආකාරයෙන්. නික්කම්මේ ආනිසංසං, මේ කෙලෙසුන්ගෙන් නිදහස් වීමේ අනුසස්. එතන මෙයාගේ හිත තැම්පත් වුණා. ඒ අහගෙන යනකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා. මොකද්ද දේශනා කරන්නේ? සාමුක්ඛංශික දේශනා. චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. දේශනා කරනවා මොකද වුනේ? අර පිරිසිදු වස්ත්‍රයකට ඩයි කළාම ඒ ඩයි එක අල්ලනවා වගේ මේ හිත පිරිසිදු වෙලා තිබිච්ච වෙලාව කියාපු ධර්මයේ අවබෝධ වුණා. අවබෝධ වෙලා එයා ඒ වාඩිලා හිටි වාසනීයම එයාට ඇති වුණා දහම්මැස. බ්‍රහ්මායුට ඇති වුණා දහම්මැස. මොකද්ද බ්‍රහ්මායුට ඇති වෙච්ච දහම්මැස? හේතුන් නිසා හටගන්නා වූ යමක් ඇද්ද? හේතු නිරුද්ධ වීමෙන් ඒ සියල්ල නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා සෝතාපට්ටි ඵලඥානෙ ඇති වුණා. සෝවාන් වුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා. සම්මා දිට්ඨිය ඇති වුණා. ඊට පස්සේ ඔන්න බ්‍රහ්මායු බුදුරජාණන් වහන්සේට කියනවා බවත් ගෞතමයන් වහන්සේ හරීම ආශ්චර්යයි. සුගතයන් වහන්සේ හරීම ආශ්චර්යයි. වැහිලා තිබිච්ච එකක් ඇරලා පෙන්නුවා වගේ. මම්මුලා වූ කෙනෙකුට නියම මාර්ගේ පෙන්නුවා වගේ. කරවලේ හිටපු එක්කෙනෙකුට ලෝකේ දකින්නට පහන් දැල්ලුවා වගේ. ස්වාමීනි අන්න ඊට පස්සේ කරනවා මොකද්ද? මම දිවි තිබෙන තුරා භාග්‍යතුන් වහන්සේව සරණ යනවා. ඒ ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. ශ්‍රාවක සංඝයා දැන් කොහොමද මේ සරණ ගියේ? අවබෝධයකින්. මේ අවබෝධයට මෙයා පාවිච්චි කළේ තවන්තර තිබිච්ච මොකද්ද? යෝනිසෝ මානසිකාරය. දැන් සාමාන්‍යයෙන් පින්වත්නි අපිට තියෙනවා සාමාන්‍ය පැහැදීමක්. ඕනම ඒ කියන්නේ අපිට තුල තියෙනවා ඕනම දෙයක් කෙරෙහි පහදින්න පුළුවන් කමන්නේ. ඒකට පදනමක් ඕනේ. අපි ගත්තොත් ලස්සන කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ පාරේ ඉන්නවා. දැක්ක ගමන් අපිට පහදින්නේ නැද්ද? ලස්සන කෙනෙක්. පහදින්නේ නැද්ද? පහදිනවනේ. ලස්සන ගීතයක් ඇහෙනවා. ලස්සන ගීතයක්. පහදින්නේ නැද්ද? පහදිනවා. ලස්සන මලක් දකිනවා. ලස්සන මලක්. පහදින්නේ නැද්ද? ලස්සන ඇඳුමක් දකිනවා. ලස්සන ඇඳුම පහදින්නේ නැද්ද? ඔන්න ලස්සන ගෙයක් තියෙනවා. ලස්සන ගෙයක්. පහදින්නේ නැද්ද? ලස්සන වාහනයක් දකිනවා. ලස්සන වාහනයක්. පහදින්නේ නැද්ද? පහදිනවා. ඒ පැහැදීම වෙනස් වෙන එකක්ද ස්ථිර එකක්ද? වෙනස් වෙන එකක්. දැන් ලස්සන මලකට පහදිනවා. ඒ මල පර වුණාම ඒ පැහැදීම ඉවරයි. මිහිරි හඬක් තියෙන ගායකයෙකුට පහදිනවා. ඒ ගායකයාට වඩා වෙන ගායකයෙක් මිහිරි හඬකින් ගායනා කළොත් අර පැහැදිලි වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙන ලස්සන නිලියෙකුට නළුවෙකුට පහදිනවා. ඊට වඩා නළුවෙක් ලස්සන කෙනෙක් දැක්කොත් ඒ පැහැදිලි වෙනස් වෙන්නේ නැද්ද? ක්‍රීඩකයෙකුට පහදිනවා. ඒ පහදිම තියෙන හරියට සෙල්ලම් කරනකම් විතරයි. නේ? ඒ ක්‍රීඩක දිගට හරහට පෙරදෙන්න ගත්තොත් මොකද වෙන්නේ? පැහැදිලි හිටිනවා දිගටම. අන්න බඩින්න ගන්නවා. ඔය ඉන්දියාවේ උනේ නේ. දැන් එන්න දෙන්නේ නැහැ ඉන්දියාවට. ගෙවල් කඩනවනේ ක්‍රීඩකයන්ගේ. එතකොට දැන් බලන්න මොකද්ද මේ වෙන්නේ? එතකොට මේ පැහැදීම තියෙන්නේ අවබෝධයක් මතද වින්දනයක් මතද? ඒ වින්දනයක් මත තියෙන පැහැදීම අපි සියලු දෙනා තුළම තියෙන මනසේ තියෙන සාමාන්‍ය ලක්ෂණයක්. වින්දනයක් කෙරෙහි පහදින එක. දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි කෙනෙකුට පහදින්නේ ඉස්සල්ලාම හේතුවෙන්නේ ඕක තමයි. එක්ක උන්වහන්සේගේ ලස්සන පිළිමයක් දැකලා
එක්ක ලස්සන දෙයක් දැකලා අහලා ඒ පැහැදීම අවබෝධයක් කරා යන එක නෙවෙයි. අවබෝධයක් කරා යන්න නම් අපිට තියෙන්න ඕනේ මේ පැහැදීමට ප්‍රඥාව එකතු වෙලා. ඒ පැහැදීමත් එක්ක මොකක්ද එකතු වෙන්න ඕනේ? ප්‍රඥාව එකතු වෙන්න ඕනේ. ඔන්න එක ගයක් තිබුණා. ඒ ගෙදර මිනිස්සු හොඳට ලස්සනට බුදු පිළිමයක් වැඳුම් පිදුම් කරගෙන හිටියා. කොහොම හරි ওই මිනිස්සුන් ගියේ තිබිච්ච දුර්වලකමකට අන්‍ය ආගමිකයෝ ওই මිනිස්සුන්ව ඒ ආගමට හරව ගත්තා. හරවගෙන අන්‍ය ආගමිකයෝ කිව්වා ওই බුදු පිළිමේ ගේට ඇතුල් වෙන තැන වල්ලන්න කිව්වා. වල්ලන එකට කකුල් පිහිද ඇතුළට එන්න කිව්වා. දැන් අර මිනිස්සු කරනවා මේක. එතකොට යා බුදු පිළිමේ වැඳ වැඳ හිටිය අවබෝධයකින්ලත් පැහැදීමකින්ද? පැහැදීම තිබ්බනම් එයාට මේක කරන්න පුළුවන්ද? එයා මේ බුදුරජාණන් වහන්සේ බුදු පිළිමෙන් දැක්කනම් එයා කරනවාද ඒක? කරන්නේ නැහැ නේ. දැන් මිනිස්සු කෙරෙන්නත් බුදු පිළිමේ කැඩුවේ. කැඩුවේ නැද්ද? මිනිස්සු කැඩුවේ බුදු පිළිමේ කෙලවරක් නැතුව. ඒ ආගම් වලට යන්නේ නැහැ මොකද කළේ? ඒක කඩවනවා. අනිත් ආගම්කාරයෝ ඇවිල්ලා. දැන් දැක්කනම් ඒ තුලින් බුදුරජාණන් වහන්සේ මෙයාට මේක කරන්න පුළුවන්ද? බෑනේ. ඒ උන්වහන්සේගේ නාමයෙන් ගල් කැටයක් තිබ්බත් එයාට අවබෝධයෙන් පැහැදිලා නම් ඒකටත් ගෞරව කරනවා. ඒ නිසා එතකොට අපිට මේකෙන් පේනවා අපි පහදින්න ඕනේ කොහොමද? අවබෝධයෙන්. ඒ අවබෝධය ඇති වෙන්නේ මොකෙන්ද? නුවණින් විමසීමෙන්, ප්‍රඥාවෙන්. එතකොට පැහැදීම තියෙන්න ඕනේ කුමක් එක්ක සම්බන්ධ වෙලාද? ප්‍රඥාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. ප්‍රඥාවත් එක්ක සම්බන්ධ වෙලා තිබුණොත් හරි. ප්‍රඥාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍යය. දැකීමේ නුවණ. ඊට පස්සේ බ්‍රහ්මායු ආරාධනා කළා බුදුරජාණන් වහන්සේට අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ 500ක් භික්ෂුන් වහන්සේලා සමග හෙට දවසේ අපේ ගෙදර දානෙට වඩින්න දැන් බලන්න ඕන අද පැහැදුනා හෙට 500කට දානෙ ලෑස්ති කරන්න ලීසි වැඩක්ද? ඔන්න දැන් ලෑස්ති කළා. බුදුරජාණන් වහන්සේ දානෙ වළඳලා එයාට ධර්මයේ කියලා බණ කියලා එයාට හොඳට පහදවලා බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩියා. එදාම මේ බ්‍රහ්මායු මරණයටපත් වුණා. බලන්න ජීවිතය අවුරුදු 120 දී ධර්මය හම්බ වුණේ. එතන බ්‍රහ්මායුට වයස කීයද ධර්මයේ මොන හම්බ වෙනකට? අවුරුදු 120 මැරෙන්න සතියක් තියා ධර්මයේ හම්බ වුණේ. වාසනාව බලන්න කැරකිච්ච තාලෙනේ. පින කියන එක කැරකිලා එනවා හිතන්න බැරි විදියට. අවුරුදු 120 දී ධර්මයේ හම්බුනේ. දැන් අවුරුදු 120 දී මෙයා මේ මොට්ටේ වෙලා හිටියද? නෑ. මෙයා කල්පනා නැතුව හිටියද? මනස දුර්වල වෙලා හිටියද? නෑ. මෙයා හොඳ ධර්මය අවබෝධ කරගන්න සුදුස්සෙක් වශයෙන් ජීවත් වෙලා තියෙනවා. මෙයාට අවුරුදු 120 දී ධර්මය හම්බ වුණේ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි අර දානට වැඩි ගෙදර ඒ බ්‍රහ්මායු මරණයටපත් වුණා කියලා ආරංචි වුණා. යා මලා කියලා ආරංචි වුණා. ඊට පස්සේ අහනවා ස්වාමීනි යා කොහේද උපන්නේ? මෙතන යනවා යා මරණයටපත් වුණා කොහේද උපන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා පඬිතෝ භික්කවේ බ්‍රහ්මායු බ්‍රාහ්මනෝ. මහණෙනි බ්‍රහ්මායු බ්‍රාහ්මණය හරි ඥානවන්තයි නුවණ තියෙන කෙනෙක්. ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මාව මහන්සි කෙරෙව්වේ නෑ. වෙහෙසටපත් කෙරෙව්වෙත් නෑ. මහණෙනි ඔහු මැරෙද්දී අනාගාමි වෙලා හිටියා. දවසයි ගියේ. අද ධර්මයේ ඇහුවා. ඊයේ දානෙ දුන්න. අද ධර්මය අහලා අද සෝතාපන්න වුණා. ඊයේ දානෙ දුන්න. එදාම මරණයටපත් වුණා. ඒ සුළු කාලය තුල කොච්චර වේගෙන් මෙයාගේ අවබෝධය දියුණු වෙලාද කියනවා. ඔහු අනාගාමි වෙලා බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා එහෙම පිරිනවම් පානවා. බ්‍රහ්මායු. දැන් බලන්න මේ වාසනාව එයාට උදා වුණේ කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච නිසා.
අපට පිහිට හැටියට තියෙන්නේ නිකම් මේ ලෝකෙට කෑ ගහන එකක් නෙමෙයි, තමන්ව පිහිට කරගෙන යන එක. පිහිට පිණිස පවතිනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කිසි ආකාරයකට තමන්ගේ සිත පැහැදුනා නම් ඒ චිත්ත ප්‍රසාදේ තමන්ට පිහිට පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි තමන්ගේ සිත පැහැදුනා නම් ඒ චිත්ත ප්‍රසාදේ තමන්ට පිහිට පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ තුල දියුණු වෙලා මාර්ගඵල ලැබූ ශ්‍රාවක සංඝයා කෙරෙහි තමන්ගේ හිත පහදිනවා නම් ඒ චිත්ත ප්‍රසාදේ තමන්ට පිහිට පිණිස පවතිනවා. තමන්ට තියෙන සීලය, ඒ සීලේ තමන්ට පිහිට පිණිස පවතිනවා. තමන්ට තියෙන පිරිසිදු දහම් දැනුමක්, ඒ දහම් දැනුම තමන්ට පිහිට පිණිස පවතිනවා. තමන්ට තියෙන නිර්ලෝභී පරිත්‍යාග කුසලතාවයක්, ඒක තමන්ට පිහිට පිණිස පවතිනවා. තමන්ට තියෙනවා නම් නුවණින් මෙහෙවීමේ හැකියාව තමන්ට පිහිට පිණිස පවතිනවා. මේ කරුණ ඇති කරගත්තු ගමන් මේ හිස් යුගෙන් තමන් බේරුණා වෙනවා. මේ හිස් ලෝකෙට තමන් අයිති නෑ. එතකොට තමන් ප්‍රඥාවන්තයින්ගේ ලෝකෙට යන කෙනෙක් බවට පත් වෙනවා. තමන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අයිති කෙනෙක් බවට පත් වෙනවා. ගෞතම බුද්ධ ශාසනයේ පිහිටක් ලබන්න සුදුසුකම් ලැබූ කෙනෙක් බවට පත් වෙනවා. ආන්ගේ සඳහා යන්නට මේ පින්වත් සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සාදු සාදු සාදු.